සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද මේ හිමිදිර උදෑසන දැන් වෙලාව 5යි කාල ටිකට ඇති. මට හිතුණා මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා සියලු දෙනාටම මම නැවත කතා කරනවා. මං කෙටියෙන් කතා කරේ කියලා. මම පණිවිඩයක් දුන්නා. අපේ රට පැවතිලා තියෙන මේ ව්‍යසනෙත් එක්ක මේක ලෝකෙටම බලපාලා තියෙනවා. නමුත් අපි දැන් රට ගැන හිතමු. පසුව ලෝකෙ ගැන හිතමු. එහෙනම් අද පවතින තත්ත්වෙත් එක්ක අපේ මේ සියලුම ಜಾති සියලුම ආගම් හැමෝම බලාපොරොත්තු වෙන්නේ Tamanට හොඳ දෙයක් වෙයි කියලා Taman අදහන ආගමත් එක්ක. නමුත් මෙතෙක් කවුරුත් කරවුවත් කාටවත් කිසිම හොඳක් වෙලා නැහැ. හොඳක් වුණා නම් අද මේ මට්ටමටපත් වෙන්නේ නැහැ. ආගම නිසා හුඟක් අය හිතාගෙන ඉන්නවා අපිට හොඳක් වුණා, අපිට යාන වාහන ලැබුණා, අපිට මිල මුදල් ලැබුණා, සුඛෝපභෝගී මන්දිර ලැබුණා ආගම තුලින් කියලා. නෑ. ඒ ලැබුණේ විනාශය. අද ඒකට ලෝකෙටම උත්තර හම්බෙලා තියෙනවා. මම හැමෝටම කිව්වා අපේ ආගම් වලට වෙලා තියෙන විකෘති తত্ত্বය අපිට උදා වෙලා තියෙන විකෘති తত্ত্বය මම දකින පැත්තෙන් මම විග්‍රහ කරන්න. හැබැයි මේක කාටවත් බයින්නවත් කිසි කෙනෙකුට අපකීර්තියකට ලක් කරන්නවත් කියන දෙයක් නෙවෙයි. පුද්ගලිකව ගත්තොත් අපි හැමෝටම ආගමක් අවශ්‍යයි. අපි හැමෝම කැමති හොඳම ආගම අපේ ආගම, හරි ආගම අපේ ආගම. අපේ ආගමේ තමයි යමක් කරන්න පුළුවන් කියන මතේ සියලුම ආගම් වල අයට තියෙනවා. ඉතින් මම පළමුව කතා කරන්නම් මමත් ඉස්සල්ලාම මේ ගමනේ ඉන්නේ අපේ ලෝතුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ගමන් මාර්ගයේ වටහා ගත්තත් සමගම මම ඉස්සල්ලාම කතා කරන්නම් බෞද්ධ ආගම ගැන. බෞද්ධ ආගම පිරිහීමට අක් වෙන්න හේතු කාරණා කිව්වොත් එහෙම මට පැය ගාණක් කතා කරන්න පුළුවන් වෙයි. නමුත් මං කෙටියෙන් සඳහනක් කරන්නම් පසුවට නැවත අහන ඔයාලා සෑම දිනාගෙම මොකක් හරි ගැටලුවක් આવුත් අපිට මේක පහදලා දෙන්න කිව්වොත් මට ඒක පහදලා දෙන්න පුළුවන් ඕනම දෙයක් ලෝකේ පවතින. ග්‍රහලෝක විද්‍යාවද, මහා පොළොවේ විද්‍යාවද, ජලයේ විද්‍යාවද, හිස් අවකාශයේ විද්‍යාවද සියලු දේවල් අදහන්න පුළුවන්. පළමුව කට්ටිය හිතයි මෙයා මේ කතා කරන්නේ විශ්ව ශක්තියෙන් කියලා. මෙයා මේ කතා කරන්නේ මෙයාට මොකක් හරි විශ්ව ශක්තියක් ඇති. නැහැ. මම මේ දේවල් විශ්වාස කරන්නේ නැහැ. විශ්ව ශක්තියක් කියලා අලුත් දෙයක් නැහැ. හැමෝම විශ්ව ශක්තියක්. මම ඔයාලා හැමෝම විශ්ව ශක්තිය. මේ ගහකොළ වැල ඔක්කොම විශ්ව ශක්තිය. ආයේ මේ විශ්වය ඇතුළට අලුතෙන් විශ්ව ශක්තිය ඇතුල් කරන්න කාටවත් බෑ. හුලං ගහපු බැලුම් බෝලය ඇතුළට වෙනම හුලං දාන්න බෑනේ. ඒ නිසා මේ ඔක්කොම එකයි. හොඳ ශක්තිය පැත්තක තියෙනවා, නරක ශක්තිය පැත්තක තියෙනවා. කොටසක් හොඳ දේ කරගෙන යනවා, හොඳ දෙයක් සිද්ධ වෙන්න. නරක දේ කරගෙන යනවා, නරක දෙයක් සිද්ධ වෙන්න. නරක දේ අවසාන කෙරවලට ගියපම ඒකත් විශ්ව ශක්තියක්. නරක ශක්තිය. සහ හොඳ ශක්තිය. ඒ නිසා අපි මේ හැම එකම අපේ ආගම තුලින් බලාපොරොත්තු වෙනවා. එහෙනම් පළමුව බෞද්ධ ආගම පිරිහීමට ලක් වෙන්න හේතු ගොඩක් තියෙනවා කිව්වා. මම ටිකක් කියන්නම්. බුදුන් කියන්නේ මම පෙර කරපු වීඩියෝ එක කිව්වා බුද්ධිය කියලා. නම සිද්ධාර්ථතුමාණන්. බුදුන් කියන්නේ බුද්ධිය. ඒක ගරු නම්බු නාමයක්. ඒ නිසා තමයි එක්කෙනෙක් නෙවෙයි බුදුවරු 28ක් හිටියා කියලා අපි අහලා තියෙනවා. එක්කෙනෙක් වුණා නම් කවදාවත් මේ නම එන්න විදියක් නැහැනේ. ඔක්කොටම මේ නම එන්න විදියක් නැහැනේ. ඒ නිසා මේක ගරු නම්බු නාමයක් කියන එක මම එදා කිව්වා. බුද්ධියෙන් වැඩ කරන්න ඕනේ කියන කතාව බුදුහාමුදුරුවෝ කිව්වේ බුද්ධිමත් විය යුතු බව. මේ ගස් ගල් වලට වඳින්න මේ අහවල් තැනකින් සරණ පතන්න එහෙම කිව්වේ නෑ. Taman ඉන්න භූමිය වර්තමානයේ තුල ඇතිවෙනා වූ ගැටලු වලට වර්තමානයෙන් පිළිතුරු සපයන්න.
අපි ඉන්නවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් මේ මොහොත විතරයි. හෙට අපි ඉඳී කියලා විශ්වාස කරන්න අපිට බෑ 100%ක්වත්. හේතුව ඒ අතීතේ, අනාගතේ, වර්තමානයේ අපි සිටිය යුතුයි වර්තමානයේ. අපි අතීතය ගැන හිතුවත් අපේ වර්තමානයේ අපිට අහිමි වෙනවා. අපි ඉන්න තැන අහිමි වෙනවා. අනාගතය ගැන හිතුවත් අපි ඉන්න තැන අපිට අහිමි වෙනවා. මේ මොහොතේ අපිට මොන දේ වුණත් අපිට පැහැදිලිතාවයක් ඇති වෙන්නේ නැහැ. මොකද අපි හෙටත් එක්ක ජීවත් වෙන්නේ. නමුත් අපි ඉන්නවා කියලා විශ්වාසයක් තියෙන්නේ අද. එහෙනම් කළ යුතු දේ අද කළ යුතුයි. හෙට අපි ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒක විශ්වාසයක් නැහැ. ඒ නිසා බෞද්ධ ආගම පිරිහීමට ලක් වෙන්න හේතුව බුදුහාමුදුරුවෝ කිව්ව බුද්ධියෙන් කිසිම කෙනෙක් ජීවත් වෙන්නේ නැහැ. ඒ පවත්වා ගන්න ගරු ස්වාමීන් වහන්සේලාවත් ඒ කියන්නේ බෞද්ධයෝ ලෝකවාසී බෞද්ධයෝ හැමෝම බලාගෙන ඉන්නේ ගිහියෙක් රහත් වෙනකන් නෙවෙයි. ස්වාමීන් වහන්සේ කෙනෙක් රහත් වෙනකන්. ඒ නිසා ඔය ඉන්න ලක්ෂ සංඛ්‍යාතද ස්වාමීන් වහන්සේලාගේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් හිතුවනම් නෑ මම මේක අවංකව මේ ගමන යනවා මම මේ කියද්දි කියයි අයි අපි තවංකන යන්නේ කියලා නෑ. එක එක්කෙනාට අවංක වෙන ප්‍රමාණයක් තියෙනවා. හොඳ වෙන ප්‍රමාණයක් තියෙනවා. ටිකක් හොඳයි, භාගයක් හොඳයි, තුන් කාලක් හොඳයි, හොඳටම හොඳයි කියලා එහෙම තියෙනවා. ඉතින් ඒ නිසා මේ ගිහියෙක් රහත් වුණාට බලාපොරොත්තුවක් නැහැ. හැමෝම බලන් ඉන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් රහත් වෙනකන් නිවන් දකින්නකන්. අද මේ තුල කියනවා කට්ටිය කිව්වට ඒ තුල දකින්න දෙයක් නැහැ. මිනිස්සෙකුට දකින්න දෙයක් තිබ්බොත් තමයි ඒ පසුපස එන්නේ. නමුත් ඒ දකින්න දෙයක් එහෙම නැහැ. වර්තමානයේ ජීවත් වෙන කිසිම කෙනෙක් නැහැ. එයාලා අනාගතෙත් එක්ක ජීවත් වෙනවා. ගොඩක් ඉන්නවා අය අනාවැක කියනවා. ඒ කියන්නේ අනාගතෙත් එක්ක ජීවත් වෙනවා. අනාගතය කියන්නේ කාටවත් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. හරියටම කියන්න බෑ. ඒක වෙනස් වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. මම ඒ නිසා කියන්නේ දැන් අද පැවතිලා තියෙන තත්ත්වෙත් එක්ක පන්සලට බෞද්ධයා යන්නේ ඇයි? පන්සලට යන්න හේතුව මොකද්ද? පන්සලට පොයේ දවසට අපි යන්නේ ඇයි? පොය අපිට තියෙන වැදගත්කම මොකද්ද? ඇයි මේ පොයේ දවසේම අපිට යන්න කියන්නේ? කියන එක බෞද්ධයා දන්නේ නැහැ. මේ බෞද්ධ ආගම තුල ධර්මයේ තුල ගැඹුරු ලොකු ධර්මයක් ඔය තුල තියෙනවා. ඒ ගැඹුරු ධර්මයේ නෙවෙයි කියලා තමයි මම විශ්වාස කරන්නේ මේ අරන් තියෙන්නේ. ඒක ඔය අයට සමහරට පැහැදිලි නැතුව ඇති. මම ඒකට එක උදාහරණයක් ගන්නම්. මම ගන්නම් හැමෝම දන්න හැමතැනම තියෙන අංගුලිමාල ජාතක කතාව. බෞද්ධ පොතේ තිබිලා අපිට විදහා දක්වපු. ඒ තුලින් මම මේ කියන කතාව අහන එක බෞද්ධයෙක්වත් දැක්කද අංගුලිමාල කතාව කියලා. අංගුලිමාල කතාව විග්‍රහ කරද්දී මිනිස්සුන්ට හැදෙන්න දෙයක් තියෙනවායි කියලා. හැදෙන්න දෙයක් කවුරුත් කිව්වා කියලා. නැහැ. මම දැක්කේ එක දෙයයි. අංගුලිමාල ජාතක කතාව තොරණක ගහලා සැනකෙලියක් පවත්තලා විරුදු කියලා ලංකාව පුරා විරුදු කියලා සල්ලි එකතු කරනවා. කාගෙන්ද? අංගුලිමාලගෙන්. මම මේ කියන්නේ ඇත්ත. කාටවත් බයිනව නෙවෙයි. අපිට අවශ්‍යයි අපේ ආගම. සල්ලි උවමනා නම් සුඛභෝගී ජීවිතයක් ගත කරන්න ඕන නම් ඇත්තටම බුදුහාමුදුරන්ගේ ආගම විනාශ කරන්න උවමනාවක් නැහැ. ඒ අයට යන්න පුළුවන් පව් කරගන්න උවමනාවක් නැහැ. ඔය දැන් ওই දේවල් කරා කියලා කවුරුත් බයින්නේ නැහැ බණී. නමුත් ප්‍රතිවිපාකෙත් Tamanටමයි. බෞද්ධ ආගමේ කියන විදිහට ණයමයි. ඒ ණය නැති කරගන්න තමා මේ හැමෝම මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ ටේලර් ෂොප් එකක් කරන මනුස්සයාගෙන් කතුරු තිබ්බා කියලා කොණ්ඩේ කපන එක නෙවෙයි. ටේලර් ෂොප් එකේ එක්කෙනා මහන්න ඕනේ. ඉතින් මම ඒකයි උදාහරණ කිව්වේ අංගුලිමාල ජාතක කතාව තුල තියෙන ධර්මයේ ඔයිට වඩා හාස්පසින්ම වෙනස්. මම සරලව කතා කරන්නේ ගැඹුරු වචනෙන් කතා කරන්නේ නැහැ. එහෙම කිව්වොත් අංගුලිමාල මහ රහතන් වහන්සේ ඉස්ලාම අංගුලිමාල. ඒ අංගුලිමාලට හම්බෙන පැවරෙන තමන්ගේ ගුරුවරයා කිව්වේ ඒ ගුරු පඬුර දෙන්න කිව්වේ විදිය අංගුලිමාලට බලපාන්නේ නැහැ. මොකද මම ගුරුවරයාගෙන් ඉගෙන ඉවරයි.
ඉගෙන ගන්න ඉස්සෙල්ලා සමහරට අඟුලිමාලට ගුරුවරයා කිව්වනම් සමහරට අඟුලිමාල ඉගෙන ගන්නේ නැහැ. මොකද මෙච්චර මිනිස්සු සංඛ්‍යාව මට මරන්න බෑ කියලා. ඒ නිසා අඟුලිමාල තුල කිසිම පාපයක් එතන සිද්ධ වෙලා නැහැ. හැබැයි අඟුලිමාලටත් හිතලා තිබුණා වැඩක් නැහැ මම දැන් කරගෙන ඉවරයි. එහෙනම් ගුරුවරයා කියන්නේ මට කරන්න සිද්ධ වෙනවා. ඒ මට්ටම ඉතලා 999ක් මැරුවා. නමුත් මේ යුගයේවත් තව ඉස්සරහට තියෙන යුගයේවත් එක පුද්ගලයෙකුට පිහියකින් ඇනලා කඩුවකින් කොටලා හෙල්ලකින් ගහලා ඉවරලා මිනිස්සු 999ක් මරන්න අවස්ථාවක් හම්බෙයිද? නැහැ. ඇයි? බෝම්බයක් ගාලා තුවක්කුව කරන් වෙඩි තියලා එහෙමනම් පුළුවන්. එහෙනම් මේ ධර්මතාවයේ ලෝකේ පවතිනකන් පාවිච්චි කරන්න පුළුවන් හැමෝටම කියලා දෙන්න පුළුවන් ධර්මතාවයක්. මොකක්ද ධර්මතාවය? අඟුලිමාලට පුළුවන් වුණා නම් 999ක් මරලා රහත් වෙන්න. අපි එච්චර පව් කරලා තියෙනවද? නැහැනේ. එහෙනම් අපිට බැයිද නිවන් දකින්න? එහෙනම් ඔය අර්ථය තමයි ඒ ධර්මතාව තුළ තියෙන්නේ. අනිත් පැත්තෙන් අඟුලිමාල කියන්නේ මිනිමරුවේ. අඟුලිමාල රහතන් වහන්සේ කෙනෙක් වෙනවා. ඒ නිසා මෙයා අතින් කිසිම පාපයක් සිද්ධ වෙන්න බෑ කියලා හිතුවනම් බුදුහාමුදුරුවෝ කලින් එනවා. පළවෙනි එක්කෙනා මරනකොට. බුදුන් කියන්නේ එහෙම කෙනෙක්. පරාද වෙන කෙනෙක් නෙවෙයි. 999ක් එනකම් බලාගෙන ඉන්නේ නැහැ බුදුහාමුදුරුවෝ එයා ළඟට යන්න. බුදුහාමුදුරුවෝ දැක්කන ඔය කියන කතාවේ විදිහට. නෑ. බුදුන් කියන්නේ බුද්ධිය. බුදුන් වැඩියා නෙවෙයි. බුද්ධිය ආවා. බුද්ධිය වැඩිය තමන්ගේ මනසට. sorry. එතකොට මෙයා යනවා මෙයාට දැන් කවුරුත් හොයාගන්න නැහැ. මෙයාව මරන්න හොයනවා. හැංගෙනවා. නමුත් මෙයාට මේක ඉක්මන් කරන්න ඕනේ. තව එකයි තියෙන්නේ. ඒ නිසා මෙයා හිතනවා මම යනකොට දුවන්නේ නැත්තේ අම්මා විතරයි. මං අම්මගෙන් හරි මේක කරනවා. කියලා හිතාගෙන අඟුලිමාල අම්මා මතක් කරගෙන යනවා. ඒ යන වෙලාවේ බුදුහාමුදුරුවෝ ඉස්සරහට ආවලු. බුදුහාමුදුරුවෝ පස්සේ පන්නනවද? මේ හැටි දාගෙන පන්නන චරිතයක් කඩුවක් කරගෙන පෙන්නනවා. නමුත් නැහැ. ඔය තුල තියෙන්නේ මම දකින දේ ඒක නෙවෙයි. සමහරට ඒ බුදුහාමුදුරුවෝ පස්සේ පන්නන එක වෙනුවට රවුන්ඩ් ටිකක් දාලා අම්මා කිරි බොනවා. අම්මා කිරි දෙනවා. අම්මා කෑම කවනවා. අම්මා නාවනවා. අම්මත් එක්ක සෙල්ලම් කරනවා. ඒ වගේ දේවල් ටිකක් දැක්කනම් අර අඟුලිමාලට බුද්ධිය පහළ වුණා. අම්මා ගැන හිතාගෙන අම්මා හොයාගෙන යනකොට මේ අම්මනේ අයියෝ මට මෙහෙමයි කියලා. ඒකට තමයි මේ බුදුන් වැඩියා කියන්නේ බුද්ධිය පහළ වුණා. ඊට පස්සේ අම්මා ළඟට ගියා. අම්මා ළඟට ගිහිල්ලා වැන්දා. වැන්දාට පස්සේ අම්මා කිව්වා අනේ පුතේ උඹ කරලා තියෙන දේවල් එක දැන් උඹට මෙතන ඉන්න පළක් නැහැ. උඹව මරයි. උඹලා තියෙන එකම සාහනය අන්න සිද්ධාර්ථ කියලා ගෞතමයන් කෙනෙක් මේ අහවල් තැන ඉන්නවා. උඹ එතෙන්ට ගිහිල්ලා එතුමාගෙන් අහපන් මොකද්ද මම මේකට ගන්න පිළිතුර කියලා. අඟුලිමාල එතෙන්ට ගියා. එයා හිත හදාගත්තා. එයා අතින් වරදක්ද සිද්ධ වුණේ නිවරද්දද කියන එක බුදුහාමුදුරුවෝ තේරුම් කළා දුන්නා සරලව. ඊට පස්සේ මිනිස්සුන්ගේ තාඩන පීඩන මැද එයාගේ ගමන එයාගේ හිත එයා තියාගත්තා. තියාගෙන ගියා. අද එහෙමනම් අඟුලිමාල හිටියා නම් අඟුලිමාලට රහත් වෙන්න නෙවෙයි නිවන් දකින්න නෙවෙයි එළියටවත් එන්න හම්බෙන්නේ නැහැ. මොකද අපි මෙතෙන්ට එන්න ලොකු වැරදි කළා නෑ. මම ගොඩක් වැරදි කළා තියෙනවා. හැබැයි අපිට කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ. අපි හැමදේටම අපේ ආගම් ස්ථානය ළඟට ගියා නම් අපි ලොකු වැඩ පිළිවෙලක් කරවුවා. මම දන්න අය දන්නවා. ඒ කරවුවට පොඩි කාලේ ඉඳලා. ඒ කරවුවට අපිට කිසිම කෙනෙක් හරි මාර්ගයක් හරි විදියට බුද්ධිමත් වෙන්නේ කොහොමද? අපි හොඳ වෙන්නේ කොහොමද? එක ක්‍රමයක් හොඳ වෙන්නේ කොහොමද කියන එක කවුරුත් කියලා දුන්නේ නෑ. ඒක මටම හොයාගන්න සිද්ධ වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මෛත්‍රී ගුණය තමයි එතුමාගේ තිබ්බේ හොඳම ගුණය. ඉතින් මම මේ කතාව බෞද්ධයන්ට කියන්නේ අපි මේක ටික ටික හරි එකවර බැිනා. අපි ටික ටික හරි මේක වෙනස් කළ යුතුයි. එහෙනම් අපි උතුම් පොයේ ගමු වෙසක් පොයේ. වෙසක් පොය. ඒ කියන්නේ හඳ පෘථුවියට ලම්බාකාරව වැටෙන දවසක් මේ 365ක් ගෙවිලා ඒ එන දවස. එතකොට එදා මේක විශේෂයි. පොය විශේෂ. පොය විශේෂ බුදුහාමුදුරුවෝ බුදු වුණෙත් පොය දවසේ, ඉපදුණෙත් පොය දවසේ වෙසක් පොය දවසේ, පිරිනිවන් පෑවෙත් පොය දවසේ කියලා.
එතකොට මේ පොයේ වැදගත්කම අපි පන්සලට පොයට යන්නේ ඇයි? මොකද්ද පොයටම යන්න හේතුව? අනිත් දවසට ගිය හැකිනේ. ඇයි මේ පොයට අනිවාර්ය කරලා තියෙන්නේ? ඇයි මිනිස්සු සිල් සමාදන් කරවන්නේ පොයට? ඒ අර්ථය දන්නේ නැතුව තමයි මිනිස්සු සිල් සමාදන් වෙන්න ගිහිල්ලා තියෙන්නේ. ඇයි පොය හඳ කියන්නේ ලොකු කිරණක් කියන දෙයක්. ඒ කියන්නේ මේ පෘථිවියේ ජීවත් වෙන සියලුම සත්වයන්ගේ ප්‍රජලන ශක්තිය සිද්ධ වෙන්නේ ප්‍රජලන ක්‍රියාදාම සිද්ධ වෙන්නේ හඳේ කිරණේ. ඒ නිසා තමයි මාස ගොසක් වීම දින 28 සිද්ධ වෙන්නේ හඳ පායන්නේ දින 28කට වරක්. ඒ නිසා හඳ පෑවුවොත් තමයි ජීවීන්ගේ උප්පත්ති සිද්ධ වෙන්නේ. එහෙනම් අධික ලේ ගමනාගමනයක් ඇති වෙනවා පොයේ දවසට හඳට. ඇයි මේ? ඒ සූර්යාලෝකයේ හඳට වැටිලා ඒක නැවත පෘථිවියට ලම්බාකාර වෙල් වෙන දවසක් පෘථිවිය ළඟින් යන දවසක්. ඉතින් මේකෙදි මිනිසුන්ගේ ලේ ගමනාගමනය වැඩි වෙනවා. ඒක තමයි ඔය ජනපවාදී කියලා තියෙන්නේ පොයේ දවසට වැඩ කරන්න යන්න එපා. තුවාලයක් වුණොත් ලේ යනවා වැඩි. සර්පෙක් කෑවොත් විස නගිනවා වැඩි. ඇයි මේ පොයට අධික ලේ ගමනාගමනයක් පවතන නිසා. ඉතින් මේ පොය එතකොට අපිට වැදගත් වෙන්නේ ඇයි? පන්සලට අපිට යන්න කියලා තියෙන්නේ ඇයි? එහෙනම් අධික ලේ ගමනාගමනයක් තියෙන දවසේ මිනිස්සුන්ගේ ප්‍රශ්නත් එක්ක මිනිස්සුන්ට තියෙන ආර්ථික ගැටලුත් එක්ක මිනිස්සුන්ගේ ජීවිත පැටලිලත් එක්ක ඒ නිසා මිනිස්සුන්ගේ ලේ ගමනාගමනය වැඩි වෙනවා. එහෙනම් පොයේ දවසට ඊට වැඩිය වැඩි වෙනවා. ඒ වැඩි වුණොත් මිනිස්සුන්ට ලෝකෙ විග්‍රහ කරලා බැලුවොත් ඔය හැමෝටම බලා ගන්න පුළුවන් heart attack එකෙන් වැඩිපුර මැරුණේ කවද්ද? පොයේ දවසකද මැරිලා තියෙන්නේ? කින්ද මන්ද කියලා හැමෝටම බලන්න පුළුවන් පසුපිට හැරිලා. ඉතින් ඒ තුලදී මේ පොයට අපි පන්සලට යන හරි අර්ථය දැක්කොත් මොකද්ද? සංසුන් වෙන්න, නිමා ගන්න, කිසි දෙයක් කතා කරන්න නෙමෙයි අපි පුළුවන් තරමක් අපේ ඇඟේ තියෙන ලේ ගමනාගමනේ අඩු කරගන්නම එදාට තියෙන මට්ටම අඩු කරගන්න උවමනා නිසා තමයි පන්සලට යන්නේ. හැබැයි ඕක පන්සලට යන කෙනෙක් මේක දන්නේ නැහැ. එයාලා ගිහිල්ලා පහන් පත්තු කරනවා, බුදුන් වදිනවා, බණ අහනවා. එහෙම ඇහුවට කමන්නේ එපා කියන්නේ නැහැ. හැබැයි මිනිස්සු මේ අර්ථය දැනගෙන අහන්න ඕන. පොයට යන හේතුව මොකක්ද කියලා. මේ දේ ප්‍රචාරය කරොත් මේ පොයේ තියෙන වැදගත්කම, හඳේ තියෙන වැදගත්කම ප්‍රචාරය කරොත් සියලු බෞද්ධයෝ පන්සල් යයි. ඒ නිසා දැන් මේ අග තියෙන පට්ටමත් එක්ක ඒතර පොයේ දවසට ඇයි මේ වෙසක් පොයට පොසොන් පොයට ඇයි මේ උපාසකම්මලාට සත්ව ආහාර දෙනවා? බුදුන්ට පූජා කරන්නේ නැහැ. ඇයි? බුදුහාමුදුරු පවු නැද්ද? අපි විතරක් කනවා බුදුහාමුදුරුට දෙන්නේ නැහැ කියලා. නැත්තම් බුදුහාමුදුරු කන්නේ නැති ඒවා මේ දවසේ අපි කන්නත් හොඳ නැද්ද? මම බෞද්ධයන් කියන්නේ හිතන්න. කියන දේ අහනවා වගේම ඒක ටිකක් කල්පනා කරන්න. මං කියන දේ මොහොතක් ඉඳලා කල්පනා කරන්න. මේක ඔයාලගේ ජීවිතවල ගොඩක් වැදගත් වෙයි. ඉතින් එතකොට අපි හොයන දේ පන්සල තුල තියෙනවද? පන්සල තුල නැහැ. එහෙනම් සත්ව ආහාර අපි ගත්තොත් මොකද වෙන්නේ අපිට? පව් සිද්ධ වෙනවද? නැහැ. පව් සිද්ධ වෙන ඔය කට්ටිය කියන්නේ මරපු එක්කෙනාටනේ. මරන්නේ අපි කන හින්දා කියලා මිනිස්සු දන්නේ නැහැ. අපි කෑවේ නැත්තම් මිනිස්සුන්ට පොල් විකුණන්න වෙන්නේ. මස් නෙවෙයි. ඒ නිසා එක පැත්තකින් දාන්නකො පව් ඕනේ නැහැ. අපි සාකභක්ෂික. අපි සාකභක්ෂික නම් අපේ ඇඟේ තියෙන සීළු ඉන්ද්‍රියන් සත්ව ආහාර දිරවීමේ ඉන්ද්‍රියන් නෙවෙයි. අපේ ඇඟ හැදිලා තියෙන්නේ ශාක තෙල් වලින් දුවන්න. සත්ත්ව තෙල් වලින් දුවන්න නෙවෙයි. මම උදාහරණයකට ගන්නම් මෝටර් සයිකලයක්. බයික් එකක්. බයික් එක පෙට්‍රල් වලින් දුවන්න ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඕකට ලාම් තුල ගහුවොත් දුවන්න පුළුවන්. අපි දැකලා තියෙනවා. හැබැයි ස්ටාර්ට් එකට හොරයි. ගොඩක් වෙලා ස්ටාර්ට් කරන්න ඕනේ. කොහොම නැත්නම් තල්ලු කරන්න ඕනේ. මග යන ගමන් කාබන් වැඩිලා හිටින්න පුළුවන්. මොකද පිස්ටන් එකේ කාබන් වැඩි හෙඩ් එකේ. ඒ නිසා ස්ටාර්ට් වෙන්නේ නැහැ. දහන වීම අඩු වෙනවා. ඒතකොට ඉතින් ගෑරේජ් වලට වටේ තියෙන ගෑරේජ් ඔක්කොටම යන්න වෙනවා. ඇයි මේ? ඔකට පෙට්‍රල් දැම්ම නම් ওই දේ සිද්ධ වෙනවද? නැහැ. හරියටම එන්ජින් එක ක්‍රියාත්මක වෙනවා. Tamanට යන්න ඕනේ ගමනාන්තයට යන්න පුළුවන්. ඉතින් එතකොට සාක තෙල් වලින් දුවන්න තියෙන වාහනයක් සත්ත්ව තෙල් දැම්මොත් මොකද වෙන්නේ? හරියට දුවයිද? හොඳ සිතුවිලි පහළ වෙයිද? මේ තියෙන ඉන්ද්‍රියන් වල හරි ක්‍රියාකාරීත්වයක් දකීද? තියෙයිද? මම මේ හැමෝටම කියන්නේ හිතන්න. පෙරඬෝල් පෙට්ට හදන්නේ මාංශ භක්ෂකයෙකුට නෙවෙයි ශාක භක්ෂකයෙකුට. ඉස්ලාම් නිර්මාණය කරන්නේ පරීක්ෂණ පවතලා ශාක භක්ෂකයෙකුට.
මාංශ භක්ෂිකවල තියෙන බෙහෙත් තියෙන්නේ පසු වෛද්‍ය ළඟ. ඒ නිසා සත්ව ආහාර කන හුඟක් අයට වැඩියෙන් කන අයට උණක් හැදුනොත් එහෙම දෙපාරක් තුන් පාරක් බෙහෙත් ගන්න ඕනේ. මොකද අර බෙහෙත් වල ගුණයක් නැහැ. මස් මාංශ නිසා. අපේ මේ රෝමකෝප ඉන්ද්‍රියන් සියලු දේවල් නිෂ්පාදනය වෙලා තියෙන්නේ, නිර්මාණය වෙලා තියෙන්නේ ශාක තෙල් එළියට යන්න. එතකොට සත්ව තෙල් එළියට යයිද? සත්ව තෙල් එළියට යන්නේ නැහැ. අපේ ඉන්ද්‍රියන් හැදිලා නැහැ. ඒ නිසා මේ අපේ අතපය වල තෙල් තැම්පත් වෙන්න ඕන තැන්වල ඒ දේවල් තැම්පත් වෙලා මිනිස්සුන්ගේ නහර හිර කරලා මේ ඕන් ඇඟිලි වැඩ කරන්නේ නැහැ කියන උඩින් නහර හිර වෙලා මොකද තෙල් හිර වෙලා නහර වලට. ඉතින් මිනිස්සුන්ට මේක හුඟක් අය මං කිව්වේ නෑ මස් මාංශ කන්න එපා කියලා කිව්වේ නෑ. සත්තු මරන්න එපා කියලා කිව්වේ නෑ. මම කිව්වේ ඒකේ ගුණාත්මක බව. ඒ නිසා මම කිව්වේ බෞද්ධයන්ටත් කියන්නේ ඔය ප්‍රධාන පොයේ දවස්වලවත් ඔය සත්ව ආහාර පන්සලට ගෙනියන්න එපා. අපි හොඳින්ම බෞද්ධයෝ නිසා අපි දන්නවා සත්ව ආහාර ඔය කුණු ජරාවක් කුණු වෙච්ච දෙයක්. ඔය මලකුණ ඇරයි යනකොට ඔය මලකුණ පස්සේ එන්නේ පෙරේතෝ සහ යක්කු කියලා අපේ බෞද්ධ හැමෝම දන්නවා. ඉතින් ගෙදරට යක්කු පෙරේතෝ ගෙන්න ගන්නවද? ගෙන්නගෙන අපි තවත් මේ ප්‍රපාතයට වැටෙනවද? නැත්නම් අපි හොඳ අය ගෙන්න ගන්නවද කියන එක බෞද්ධයන්ගේ සිතුවිල්ල. මම ඒක කාටවත් කියන්නේ නැහැ. මම සත්‍යතාවය අවබෝධ කරලා දෙනවා විතරයි. මම කාටවත් කියන්නේ නැහැ මෙහෙම කරන්න කියන එක. මම දකින්න සත්‍යතාවයට කවුරු මට බැන්නත් මට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපේ ස්වාමින් වහන්සේලා ඉන්න ස්වාමීන් වහන්සේලාට හිතන්න තියෙනවා. ඒ නිසා අපි දැන් ඇවිල්ලා තියෙන්නේ මොකටද? මිනිස්සු බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් මොකද්ද? පාර්ලිමේන්තුවට යන්නද? නෑ ඒකට යන්න කට්ටිය ඉන්නවා. මොකේද මේ බලාපොරොත්තු වෙන්නේ? එහෙනම් මේ අර හාමුදුරුවෝ ඒ කියන්නේ මේ කෙලෙස් ඔක්කොම එකතු වෙලා මේවා පැටලිලා අපි අනාගත්තා වගේ බත් එක ඔක්කොම දාලා. එහෙනම් මේ හාමුදුරු කරපු කෙනෙක් තමයි හාමුදුරුවෝ වෙන්නේ. එතකොට මගේ තියෙන දේවල් ඔක්කොම මගේ අයට දීලා මට එපා මේ කිසි දෙයක් අයියලා මල්ලේ අම්මේ තාත්තේ මේවා තියාගන්න කියලා ගිහිල්ලා. ඇයි මේ කොහෙවත් තියෙන මිනිස්සුන්ගේ ගමක තියෙන පන්සලේ අයිතිය? පන්සල අයිති කාටද? හාමුදුරුවන්ටද? නෑ දායකයන්ට. පන්සල අවශ්‍ය කාටද? දායකයන්ට. හාමුදුරුවන්ට පන්සලක් අවශ්‍ය නැහැ. හාමුදුරුවෝගේ අතහැරලානේ. ඉතින් ඒකෙදි තමන්ගේ ගමන තමයි වැදගත් වෙන්නේ. නැත්තම් ණයක් සිද්ධ වෙනවා. මිනිසුන්ගේ දාඩිය මහන්සි වලින් අපි ආහාර ගත්තොත් අපේ මේ ඇඟේ තියෙන මේ පාට, ලේ මස්, මේ හැම, මේ දත්, මේ කට, මේ කෙස්, මේ සියලු දේවල් අපේ දායකයන්ගේ දාඩිය මහන්සිය. එහෙනම් මම මේකෙන් මිදෙන්න ඕනේ. මම එයාලට ණයකාරයෙක් වෙලා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන පිණ්ඩපාතේ වැඩි. මොකටද? gedara අයට උයලා තියෙන දේන් ටිකක් තමයි දෙන්නේ. එහෙනම් ඒ ගෙදරට මේ ස්වාමින් වහන්සේ වෙනුවෙන් මුදල් වැයවීමක්, දාඩිය මහන්සියීමක් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා ගොඩාක් අවබෝධ කරගන්න දේවල් තියෙනවා. මම බයින කතාවක් නෙවෙයි කියන්නේ. ඒ යන විදියේ ගමන වෙනයි, මේ යන විදියේ ගමන වෙනයි. ඒක කාටවත් වළක්වන්න බෑ. ඒ නිසා අපේ ආගම විනාශ වෙච්ච අවස්ථා බොහෝමයක් තියෙනවා, ගොඩක් තියෙනවා. මට උවමනා තියෙන්නේ මේ ආගම විනාශ වුණා කියලා මට මේ පොරක් වෙන්න නෙවෙයි. මට උවමනා මේ ආගම හදන්න මිනිසුන්ගේ සිතුවිලි වල ගුණධම් ඇති කරන්න, මිනිසු හරි දෙයක් කරන්න, හොඳ දෙයක් කරන්න, මැරෙන මිනිස්සු කියන එක සිතුවිල්ලක් ඇති කරන්න, මැරෙන මොහොතේ නිහඬව මැරෙන්න, කරදරයක් නැතුව මැරෙන්න, වේදනාවක් නැතුව මැරෙන්න පුළුවන් මාර්ගය අපි තුල තියෙනවා. මට උවමනා ඒ දේ මිනිසුන් ස්ථාපිත කරන්න. එහෙනම් මම ගොඩක් වෙලා කතා කරන්නේ මම එදා කිව්වා ආගම් ගැන විග්‍රහ කරනවා කියලා. ඒ නිසා මම මෙතනින් බෞද්ධ ආගම ගැන මම අදහන ආගම ගැන විග්‍රහ කරපු ටික තියලා ඉදිරියේදී තව විග්‍රහ කරන ඕන ප්‍රශ්නයක් ඕන කෙනෙකුට නගන්න පුළුවන්. මම කලිමුත් කිව්වා මට ආගම අවශ්‍යයි. මට වැඩක් නැහැ කවුද ආගම කරන්නේ, කවුද ඉන්නේ, කවුද මේක කරන්නේ, මේකේ ප්‍රධානිය කවුද කියන මට අදාළ නැහැ. මට අදාළයි මගේ ආගම මට හොඳ වෙන්න ඕන. මම ඒ වෙනුවෙන් ඕන කැපකිරීමක් කරනවා. ඒක ආයෙ කාටවත් වෙනස් කරන්න බෑ. මට මේ ඇඳුමෙන් බැරි වුණොත් මම චීවරයක් දාගෙන හරි මේක කරනවා. ඒක මගේ පැතුම. මම මොන ක්‍රමයෙන් හරි මේකට නිදහස් කරනවා. කටි හිතයි මූට මොනවද කරන්න පුළුවන්, මූ කවුද කියලා ඒක ප්‍රශ්නයක් නෑ.
මම සතුටු වෙන්නේ මගේ අහිංසක සිතුවිල්ලට. මොකද මම ඒ සිතුවිල්ල තුල ඉන්නවා කියන්නේ මම ඒ දේ කරා සමානයි. right. එහෙනම් මම මෙතනින් එහාට බෞද්ධ ආගම ගැන පසුව කතා කරමු. මම අදහන මගේ ස්ථානයේ තියෙන ජේසුතුමාගේ පිළිම ගැන. මම ජේසුතුමාට ගොඩක් ආදරෙයි. මම ජේසුතුමා දකින්නේ පිණි බිඳුවක් ආකාර බොහොම පැහැදිලි ලෝකෙට සාමය ගෙන ආපු ලෝකයේ ඉන්න සියලුම සත්වයන්ට ගහකොළ වැලට සෞභාග්‍යයක් උදා කරන්න ආපු උත්මයෙක් විදියට. හැබැයි කිතුණු බත්තිකයෝ මේ කරන වැඩේ වැරදි. මොකද්ද? එතුමාගේ උපන්දිනේ අල්ලලා. එතුමා ඉපදිච්චේ ගවලෙනක ඉපදුනේ. ඒ පෙදිලා එතුමාගේ උපන්දිනේ අල්ලලා. සත්ත්ව හිංසාව ලේ වැගිරීමකින් එතුමාගේ උපන්දිනේ සමරන එකට මම කැමති නැහැ. බෞද්ධ ආගමෙත් මම කිව්වේ ඒකයි. ක්‍රිස්තියානි ආගමෙත් මම කිව්වේ ඒකයි. මම මේ දේ කියන්නේ ෆාදර්වරුන්ට ගහන්නවත් භක්තිකයන්ට ගහන්නවත් නෙවෙයි. මට අවශ්‍යයි හරි ජේසුතුමා. හරි ජේසුතුමාට භක්තියක් අවශ්‍යයි. ඒ ජේසුතුමාට භක්තියක් තිබුණොත් තමයි ඒ ජේසුතුමාගේ බලයේ ශක්තිය වැඩි වෙන්නේ. ඒ බලයේ ශක්තියෙන් තමයි ඒ භක්තිකයන්ට ආරක්ෂාව සැපෙන්නේ. ජේසුතුමා ඉපදිච්ච දවස් සියලු දෙනාම සමාව වෙන්න ඕන. මොකද අපිට ඔය විද්‍යුත් ක්‍රම නැහැ. අපිට කරන්ට් එක නැහැ. අපි කරන්ට් එක පාවිච්චි කරන්නේ නැහැ. අපි මේ පොඩි ෆෝන් එකකින් තමයි මේ දේවල් කරන්නේ. ඒ ෆෝන් එකේ පොඩි දුර්වලතාවයක් තිබුණා. ඒ හේතුව නිසා තමයි පොඩි කාලයක් නිහඬ වුණේ. එහෙනම් මට අවශ්‍යයි හරි ජේසුතුමා. එහෙනම් මට අවශ්‍යයි මේ භක්තිකයන්ට මේ ජේසුතුමාව කවුද කියලා පෙන්නලා දෙන්න. මිනිස්සු දන්නව ඇති භක්තිකයෝ. මං කියන්නේ මන් දකින්න පැත්ත. එහෙනම් අපි අනිවාර්යයෙන්ම ජේසුතුමාගේ උපන්දිනේට මේ 2022 අවුරුද්ද 22 දෙසැම්බර් 25 මම මොන ක්‍රමෙන් හරි වෑයම් කරන්නේ ජේසුතුමාට සාධාරණයක් ඉෂ්ට කරන්න. භක්තිකයන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න. රටේ මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න. එහෙනම් මම බලාපොරොත්තු වෙනවා සියලුම ජේසුතුමා ආදාන භක්තිකයන්ගෙන් ජේසුතුමා ඉපදිච්ච දවසට මස් මාංශ ගන්න එපා. සත්ව හිංසා එතුමා වෙනුවෙන් කරන්න බෑ. එතුමාගේ දවස සමරන්න කරන්න එපා. ලේ වැගිරීමක් කරන්න එපා. එහෙම වුණොත් අපේ දේවස්ථානවලත් ලේ වැගිරීම සිද්ධ වෙනවා. ඒකත් දුකක්. සතුන්ගේ ලේ වැගිරීමත් දුකක්. වේදනාව කාටත් පොදුයි. කාටත් එකයි. ඒ නිසා මම මේ විදිහට හදන්නේ ජේසුතුමාගේ ශක්තිය වැඩි වුණොත් රටේ ඉන්න භක්තිකයන්ට ශක්තිය වැඩි වෙයි. බුදුහාමුදුරන්ගේ බෞද්ධ ආගමේ ශක්තිය වැඩි වුණොත් ඒක හරියට නිර්මාණය කරොත් බෞද්ධයන්ගේ ශක්තිය වැඩි වෙයි. නබිනායක මොහොමඩ් තුමාගේ ආගම ස්ථාපිත කරොත් හරියට ඒ භක්තිකයන්ගේ ශක්තිය වැඩි වෙයි. එහෙම වුණොත් අපේ රටේ නරකක් සිද්ධ වෙන්නේ නැහැ කියලා ඕනම කෙනෙකුට තේරෙනවා. ඒ නිසා මට අවශ්‍යයි මේක අහන නැත්තම් මේක අහලා කියන සියලු දෙනාට මම කියනවා භක්තිකෙන එකතු වෙන්න අපි එක්ක. අපි ළඟ ජේසුතුමා ඉන්නවා. නබිනායක මොහොමඩ් තුමා ඉන්නවා. බුදුහාමුදුරුවෝ ප්‍රමුඛ, සිව දෙවියෝ ප්‍රමුඛ, සියලුම දෙවි දේවතාවුන්ස්ලා ඉන්නවා. ඒ නිසා මට අවශ්‍යයි අපි එකතු වෙලා 2022 ජේසුතුමාට සාධාරණයක් ඉෂ්ට කරමු. මං තාම කනගාටු වෙනවා එක දෙයකට. මෙච්චර එයා වෙනුවෙන් පව් කරලා මිනිස්සුන්ගේ දුක නිවන්න ජේසුතුමා පල්ලියට වෙලා අසරණයෙක් විදියට ඉන්න එක ගැන මං ගොඩක් කනගාටුපත් වෙනවා. මම මේක කිව්වට පස්සේ භක්තිකයෝ 10% හරි වෙනස් වෙයි. තව අවුරුදු 30කින් 40කින් හරි මේක ස්ථාපිත වෙයි. ඒ නිසා මම උත්සාහ කරනවා එන්න අපිත් එක්ක එකතු වෙන්න. අපිට වැඩක් නැහැ ආගම්, අපිට වැඩක් නැහැ ಜಾති, අපිට කුල වැඩක් නැහැ. අපි ඉන්න භූමිය අපි හදා ගන්න ඕනේ. වෙන කවුරුත් හදලා දෙන්නේ නැහැ. අපිට ඒක පිටරටින් බලාපොරොත්තු වෙන්නත් බෑ, කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න බෑ. අපිටමයි හදා ගන්න තියෙන්නේ. ඒ නිසා තව තියෙනවා ජේසුතුමාගේ අනන්තවත් ගුණ. මම ඒ ගුණ පසුව කතා කරන්න. මම මෙතනින් කතා කරන්නම් නබිනායක මොහොමඩ් තුමා ගැන. නබිනායක මොහොමඩ් තුමා කියන්නේ උතුම් කෙනෙක්. එයා අසරණයන්ට පිහිට වෙච්ච කෙනෙක්. එයා ගෑනු 7 දෙනෙක් ගත්තේ නැහැ. අසරණ කාන්තාවන්ට කණ්ඩ බොන්න දීලා පිහිට වුණා. ඒක නිමිතිකට කරගෙන ගෙනගෙන නබිනායක මොහොමඩ් තුමා ළඟ හිටියේ අසරණයෝ කණ්ඩ බොන්න නැතුව එයා අඹුව විදිහට තියාගත්තේ අය නෙවෙයි. එහෙනම් එයා දෙවි කෙනෙක් වෙන්නේ නැහැ. එහෙනම් කුරානයේ කොතනකවත් සම්බන්ධ කරලා නැහැ සත්ව හිංසාවක් කරන්න, සත්තු කන්න, හරක් කන්න කියලා. මම දන්න පරිදි යම්සි වකවානුවක ඇවිල්ලා දුරුබිස්සයක් ඇවිල්ලා කණ්ඩ නැතුව මිනිස්සු මැරෙන්න ගත්තා. කණ්ඩ කිසිම දෙයක් නැහැ මිනිස්සුන්ට. පස්සේ මේ ගම් නායකයෙක් ගිහිල්ලා නබිනායක මොහොමඩ් තුමාට කිව්වා මේමයි මිනිස්සුන්ට කණ්ඩ නැහැ, මිනිස්සු මැරිලා වැටෙනවා.
ඉතුරු වෙලා තියෙන ගවයෝ විතරයි. මොකද අපි කරන්නේ ස්වාමිනී කියලා. ඊට පස්සේ නබිනායක මොහොමඩ්තුමා කිව්වා කිසිම දෙයක් කන්න නැත්තම් ගවයෝ බෙදලා දෙන්න කන්නේ. හැබැයි නබිනායක මොහොමඩ්තුමා කිව්වේ නෑ බත් එක්ක කන්න කියලා. කන්න නැත්තම් කන්න කියලා තමයි කිව්වේ. ඒ නිසා මේකේ ඒ භක්තිකයෝ බත් එක්කත් කනවා. එතකොට කල්පනා කරන්න ඔය හැමෝම බුදුහාමුදුරුවෝ කිව්ව එකද කරන්නේ, ජේසුතුමා කිව්ව එකද කරන්නේ, නබිනායක මොහොමඩ්තුමා කියපු එකද ඔය කරන්නේ. එහෙනම් ඔයාලා හැමෝම භක්තිකයෝ විදිහට ඉන්නේ ඇයි? එතුමන්ව විකුණලා කන්නද? මගේ වචන වැරදි ඇති. සමාවෙන්න. මටත් දුකක් තියෙනවා. ඒ නිසා නබිනායක මොහොමඩ්තුමා කිව්වේ කතාව නබිනායක මොහොමඩ්තුමාගේ බොහොමයක් කතා තියෙනවා. මම ඔයාලත් එක්ක කතා කරන්නම්. හැමෝටම කියන්නේ Taman නිරෝගී වෙන්න. සත්ව ආහාර කෑවොත් නිරෝගීතාවයක් ඇති වෙන්නේ නැහැ. Tamanට අසනීප වෙනවා. හරි ගමනක් යන්න හම්බෙන්නේ නැහැ. නිසි කාලේ ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. Tamanට හොඳ සිතුවිලි එන්නේ නැහැ. අපිට රට ගොඩ නගන්න අවශ්‍යයි. මම හැමෝටම එකතු වෙන්න කිව්වා. අපි ගිණුමක් ඕපන් කරමු. අපි ගිණුමක් ඕපන් කරලා අපිට පුළුවන් තරමක් ඒක ගොඩ නගමු. අපි එකතු වෙමු හැමෝටම. දැන් කාල සීමාව ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මම නැවත වීඩියෝ එකක් කරනවා. මගේ වීඩියෝ සමහරට පැහැදිලි නැතුව ඇති. මම තව දෙයක් කියනවා මේ වීඩියෝ එක විතරක් අහන කෙනෙක් ඉන්නවා. මගේ තව වීඩියෝ එකක් තියෙනවා ඉස්සලා දාපු එකක් ෆොටෝස් වගේ. ෆොටෝස් ටික බලලා හිටියනම් කාටවත් ගැටලුවක් වෙන්නේ නැහැ, ප්‍රශ්නයක් වෙන්නේත් නැහැ. ඔය එකක්වත් මේ කරන එකක්වත් විද්‍යුත් ක්‍රම වලට එඩිට් කරලා වෙනස් කිරීමක් අපි කරලා නැහැ. එහෙනම් මම පසුව නැවත ඔයාලා ඔක්කොටම කතා කරන්න. ලංකාවාසී ලෝකවාසී සමෝටම හොඳක්ම වේවා.